අයිබෝන් සුබ උදෑසනක් ඔබ අදත් බික් ෆෝකස් සංවාදය සමගින් සජීවීව එක් වන්නේ. අපි ඉතාම අවදානම් සහගත තත්ත්වයක සිටින්නේ රටක් විදිහට කෝවිඩ් මර්ධන වැඩපිළිවෙලේ ආසාදිතින් වාර්තාවීම පිළිබඳව අවධානය යොමු කරද්දි. සෑම දිනකම් වගේ ඊට පෙරදිනේ වාර්තා යළිත් අලුත් කරමින් තමයි ආසාදිතින් සහ මරණ වාර්තා වෙන පසුබිමක අපි සිටින්නේ. මේ තත්ත්වය ඉතාම භයානක තත්ත්වයකට එමින් තියෙන්නේ විශේෂම රෝහල් ධාරිතාව සම්බන්ධයෙන් මතුවෙලා තියෙන තත්ත්වයක් එක්ක ජනතාව මේ වන විට දැඩි කම්පනයකට පත්වෙලා තියෙනවා මේ කෝවිඩ් ආසාධිත තත්ත්වයක් එක්ක රටක් විදියට අපි මුහුණ දෙද්දී ජනතාවගේ සහයෝගය මේ සඳහා ලබා ගැනීමත් මේ වන විට ප්‍රශ්න සහගත තත්ත්වයකට යන්නට ඉඩ තිබෙන පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙන වටපිටාවක අපි අද මේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම සිරින්නේ. විශේෂඥයන්ගේ මත මේ කෝවිඩ් සටනට මුල සිටම ලැබුණා. ඒ හරහා මේ සටන නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා මුල් අවස්ථාවේ සිටම විශාල දායකත්වයක් ලැබුණා විශේෂඥ කණ්ඩායම් විශේෂඥයන්ගේ මත අපි බික් ෆෝකස් වැඩසටහනෙන් දිගින් දිගටම ඉදිරිපත් කරමින් ඔවුන්ගේ මතවලට ඉඩක් ලබා දෙමින් මේ වැඩ පිළිවල සාර්ථක කර ගැනීම සඳහා දායකත්වයක් ලබා දෙන්නට කල්පනා කළා. අද දිනේදීත් අපි එවැනි විශේෂඥයෙක්ට තමයි අපේ මැදිරියට ආරාධනා කළේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන සිල්වා මහතා අයිබෝන් කියලා පිළිගන්නවා. පසුගිය දින කිහිපේ ක්‍රිකට් සම්බන්ධයෙන් වගකීමක් බාරගෙන තිබුණු නිසා මම හිතන්නේ අපිට ඔබතුමාව කෝවිඩ් පාලනය සම්බන්ධයෙන් සම්බන්ධ කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මම හිතන්නේ පරක්කු වෙලා හෝ නිවැරදිම අවස්ථාවක ඔබතුමාව සම්බන්ධ කරගන්නට අපට අවස්ථාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. අපි මුලින්ම කෝවිඩ් ගැන කතා කරමු මහාචාර්යතුමනි. මොකද ක්‍රිකට් ගැන සමහර දේවල් අහන්න තියෙනවා. අපි ඒක පස්සට දාලා මේ හෝරාවේ අපිට වැදගත්ම ප්‍රශ්නයට යමු වෙමු. මේ වෙද්දී ආසාදිතින් 3500කට වැඩි සංඛ්‍යාවක් දෛනික වාර්තා වෙනවා. ඊයේ දිනේදී මරණ 44ක්. රෝහල් ධාරිතාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මෙවැනි තත්වයක මේ වෙද්දී බලධාරීන් සංචරණ සීමාවක් පනවලා තියෙනවා. අද සිට අඟහරුවාදා උදෑසන 4 දක්වා තමයි මේ සංචරණ සීමාව ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අඟහරුවාදා දිනේදී ජනතාවට සංචරණ සීමා ලිහිල් වෙලා තමයි යලි වෙසක් දින දෙකේ සංචරණ සීමාවක් පනවලා තියෙන්නේ. ඔබතුමා විශේෂඥයෙක් විදියට මේ ක්‍රමෝපාය කොහොමද දකින්නේ? මේ සාර්ථක වැඩපිළිවෙලක් වේද? ඔව් මම හිතන්නේ අපි තාමත්ම වැදගත් සම්දිස්ථානයක ඉන්නේ. මම මේකට එන්න කලින් මම ප්‍රොෆෙසර් මලික් පීරිස් දවස් දෙකකට කලින් OPA ඕගනයිසේෂන් ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් ඕගනයිස් කරපු එක හොඳට කතා කරුවා. මම හිතන්නේ ප්‍රොෆෙසර් මලික් පීරිස් කියන්නේ ඉතින් ආසියාවෙම ලෝකෙම ගත්තොත් මේක පිළිබඳ හොඳටම දැනුම ලෝකෙ පිළිගත් කෙනෙක්. ලෝක පිළිගත් වෛරස් වේදය පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔව්. ඉතින් එතුමා මොන හරි කිව්වොත් අපි හොඳට අහන්න ඕනේ නේ. එතුමාගේ කතාවේ හුඟක් දේවල් තියෙනවා. දැන් මෙතනදී ඉස්සරම කියන්න ඕනේ දැන් රාජ්‍ය හුඟක් මේකට වැඩ කරලා තියෙනවා. මහන්සිලා අතිගරු ජනාධිපතිතුමා සමග හැමෝම එතනට මහන්සිලා වැඩ කරනවා. හමුදාපති ඔක්කොමලා මේකට සහභාගී කරනවා. හැබැයි දැන් අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් වෘත්තික වේදීන් වශයෙන් වෛද්‍යවරු වශයෙන් විශේෂඥ වෛද්‍යවරු වශයෙන් කතා කරන මලික් පීරිස් මහතා කියන එකේ තව පැහැදිලි කිරීම. දැන් මේ වෛරසය කන්ට්‍රෝල් කරන්න හොඳම ක්‍රමය තමයි එන්නත් කිරීම. එතන තර්කයක් නැහැ. හැබැයි එතනට එන්න ඕනේ. දැන් අපි ඉන්න අවස්ථාවෙන් ගොඩ එන්න මේ අපිට සංචරණ සීමා කරන්න ඕනේ. එතකොට මේක දවස් 14ක් තමයි අඛණ්ඩව දවස් 14ක් සංචරණ සීමා තියෙන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක පදනම. ඇයි ඔබතුමා එහෙම කියන්නේ? ඔව් ඒක හේතුව දැන් එක උදාහරණයක් වශයෙන් සමහර දැන් ඉන්කියුබේෂන් පීරියඩ් කියලා කියනවා. දැන් අපි පිට රටින් ලෙඩ්ඩු ගෙනනකොට අපි පිට රටින් ලෙඩ්ඩු ගෙනල්ලා ලෙඩ්ඩු නෙමෙයි කට්ටිය එනකොට ඒගොල්ලෝ අපි දවස් 10 තියාගත්ත දැන් හැබැයි වැඩි හොඳට දවස් 14 දැන් කරලා තියෙනවා. ඒගොල්ලෝම ක්වොරන්ටයින් නැත්තම් මේ තියාගන්නවා දවස් 10 නිරෝධායන කාල සීමාව දවස් 14යි. ඒතකොට ඒකට හේතුව දැන් මේ වෛරසය ශරීරය තුළ තිබිලා රෝග ලක්ෂණ නැතුවත් අපි දන්නවා 70% ප්‍රමාණය රෝග ලක්ෂණ නැහැ. මේ වෛරසය තියෙන්න පුළුවන්. රෝග වාහකීන් බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඊළඟ දෙක තමයි සාමාන්‍ය ඉන්ෆෙක්ටිව් පීරියඩ් එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පොසිටිව් වෙන්න කලින් උත් ඉන්ෆෙක්ටිව් වෙනවා. ඒ කියන්නේ PCR පොසිටිව් බෝ කරන්න කාල සීමාව. හැකි හැබැයි කිසිම රෝග ලක්ෂණයකුත් නැහැ.
මේ එතකොට ඒ කාලෙත් සාමාන්‍යයෙන් සතියක් විතර වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔක්කොම ගත්තම මේ දවස් 14 තමයි අපි පාවිච්චි කරන්නේ ලෝකේ හැමතැනම මේ ක්‍රමය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක වැඩ කරලා තියෙනවා. ලංකාවෙත් වැඩ කරලා තියෙනවා. එතකොට දැන් මේ ක්‍රමය පාවිච්චි කරන්න එතකොට දැන් මේක කැඩුවොත් මේ සංචාරන සීමාව කැඩුවොත් වෙන්නේ ඒ එළියට ගිය පුද්ගලයා දැන් මේක බයෝ බබල් එකක් නෙමෙයිනේ. අපි ටෙස්ට් PCR ටෙස්ට් කරලා නෙමෙයි මේගොල්ලෝ එළියට දාන්නේ. ඒගොල්ලෝ කඩේ යනවා බඩු ගන්න. ඒතකොට ගියාම වෙන්නේ එයාට රෝගේ තියෙන්න පුළුවන්. ඒ වෙනම සෙට් එකට ආයෙ තව පුකුරක් ඇති වෙනවා. ඒතකොට තවත් පුකුරු බිහි වෙනවා. දැන් මේක අර නිෂ්ක්‍රිය කරන්නනේ අපි හදන්නේ. පුකුරු ටික නිෂ්ක්‍රිය කරන්න හදන්නේ පුළුවන් තරම්. ෆ්ලැට්නින් ද කර්ව් කියන්නේ අපි ඔක්කොම කතා කරලා පළවෙනි අවස්ථාවේ දෙවෙනි රැල්ලෙත් කතා කරුවා. දැන් අපි ඉන්නේ තුන්වෙනි රැල්ලේ. දැන් ජෝර්ජ් සන්ටාය කියලා පුද්ගලෙක් හිටියා. එතුමා කිව්වා, ඒ කියන්නේ ස්පාඤ්ඤ ජාතිකයෙක්. එතුමා කිව්වා those who do not learn from history will be forced to relive it. ඒ කියන්නේ අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්න ඕනේ. නැත්තම් අපිට ඒක ආයේ අත්විඳින්න සිදු වෙනවා. ඉතින් දැන් ස්පැනිෂ් ෆ්ලූ එක ගත්තොත් ස්පාඤ්ඤේ 9800 නේ. ඒක රැලි 4ක් තිබුණා. රැලි 4ක් තිබුණා. ඒතකොට පළමුව රැල්ල ආවම අපි දන්නවා දැන් තව රැලි එනවා. ඒක අවුරුදු 2ක් තිබුණා. හැබැයි දැන් ලෝකයේ එච්චරට මේ කාලේ රටවල් වලට යන්න බෑ. රටවල වල සංචාරණය කරන්න බෑ. දැන් ඒක පුළුවන්. ඉතින් අවුරුදු 2කට වැඩි දැනුත් අවුරුදු 2කට කිට්ටු වෙන්න යනවනේ. එතකොට අවුරුදු 2කට වැඩි යන්නත් පුළුවන් මේක. තව රැල්ලකුත් එන්න පුළුවන්. හරි. හැබැයි ඒගොල්ලෝ ගිය ස්පැනිෂ් ෆ්ලූ එකෙත් වෙලා තියෙන්නේ දෙවෙනි රැල්ලයි තුන්වෙනි රැල්ල තමයි අමාරු වැඩි හරියක් වෙලා තියෙන්නේ. පළවෙනි රැල්ල නෙමෙයි. ඊට පස්සේ ඒකෙත් ඒ කාලෙත් මුවාවරණ පාවිච්චි කරුවා. සංචාරන සීමාව තිබුණා. ඉතින් ඒක වැඩ කෙරුවා ඒ කාලේ. මොකද ඒ කාලේ බෙහෙත්තුත් තිබුණේ නැහැ. ඉතින් වෛරස් වලට කොහොමත් තිබුණේ. ඉතින් ඒ පදනම යන්නේ ප්‍රොෆෙසර් මලික් පීරිස්ුත් කියන්නේ. මේ කතාවේ එතුමාත් කියන්නේ මේ 14ට විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒතකින් තමයි ඉන්ෆෙක්ටිවිටි අඩු කරන්නේ. ඉතින් දැන් අපි වෛද්‍යවරු වශයෙන් අපිට මේ විද්‍යාත්මක පදනම විතරයි දෙන්න පුළුවන් රජයට. ඒ අනුව මේ දින 14ක අඛණ්ඩ සංචරණ සීමාවක් නැතුව මේ මැද දිනයක සංචරණ සීමා ලිහිල් කළා ජනතාවට රිසිසේ සමාජයේ සැරිසරන අවස්ථාවක් දුන්නට පස්සේ ඔබතුමා අපිට යෝජනා කරන්න සහ උපදෙස් දෙන්නේ මේ පනවන දින තුනෙනුත් පළක් නැහැ කියන කාරණය. ඔව් ඒ කියන්නේ යම් කිසි පළක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක විද්‍යාත්මක පදනමක් නැහැ. මොකද වෙන්නේ දැන් තවත් පුකුරු ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා ඒක එතකොට ඒක දාපු ටික වතුරේ යන්න පුළුවන්. ඉතින් යනවා නම් දැන් මොකද දැන් උදාහරණයක් වශයෙන් අපි කියන්නේ මේ කොලෙස්ටරෝල් මට්ටම තියාගන්න කියලා heart attack තියෙන ඒගොල්ලන්ට ඒ කියන්නේ නැති කට්ටියට 100ක් කියමු. තියෙන කට්ටියට 55 ලවල HDL එකක් තියාගන්න කියනවා. ඒක තියාගන්න කියන්නේ විද්‍යාත්මක පදනමක් මත. ඒ කියන්නේ ඊට වැඩි උඩ ගියා කියලා එකපාරට මිනිස්සු මැරෙන්නේ නැහැ. හැබැයි විද්‍යාත්මක පදනම ඒ ගානට තිබ්බොත් බහුතර ජනතාවට මේ heart attack හැදීම අඩු වෙනවා. දැන් අපේ රටේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල දිහා දැන් බැලුවට පස්සේ අපි දන්නා රූපවාහිනියෙන් විවිධ පාර්ශ්ව මේ ගැන අදහස් පළ කරනවා. දේශපාලන නායකයින් අදහස් පළ කරනවා. ඊට පස්සේ මේ සටනට උරදීලා ඉන්න විවිධ පාර්ශ්වවත් ඉන්නවා. ඒ අය වෙන වෙනම අදහස් පළ කරනවා. දැන් දින 14ක රට සංචරණ සීමාවකට යටත් කිරීමක් ගැන කතා කරද්දී බොහෝ දෙනෙකුගේ තර්කය වෙන්නේ මහාචාර්යතුමනි මේ ආර්ථිකය ගැන හිතද්දී දින 14ක් මේ දෛනික වේතන ලබන ජනතාවට මෙවැනි සංචරණ සීමාවක් දරා ගන්න පුළුවන්ද ආර්ථිකමය වශයෙන් අපි මේක දිහා මානුෂීයව බලන්න ඕනේ මේ කියන විදිහට දින 14ක් වහලා දාන්න බෑ මේක තමයි අපිට අනිත් පැත්තට එන යෝජනාව මේවට අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නට ඕනේ මෙවැනි වසංගත අවස්ථාව නෑ ඒක සම්පූර්ණයෙන් හරි අපේ දිලුම් ජනතන් මේක ආර්ථික වශයෙන් බලපාන්න බැරි වෙන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. ඒක පිළිගන්නේ නෑ නෙමෙයි. හැබැයි ඒ ප්‍රශ්නෙට විසඳුම මේ විද්‍යාත්මක පදනම වෙනස් කරන එක නෙමෙයි. ඒ විද්‍යාත්මක පදනම අපිට වෙනස් කරන්න බෑ. දැන් ආර්ථික වැටෙන එක ඇත්ත අපේ මිනිස්සුන් දුක් විඳින ඇත්ත බඩගින්නේ ඉන්න පුළුවන්. ඒ අවස්ථාවල් හුඟක් එනවා. ඒක නෑ කියන්නේ මම. හැබැයි ඒක වෙනවා කියලා ආර්ථික පදනමක් වෙනස් කරන්න බෑ. උදාහරණයක් වශයෙන් මෙහෙම කියමු. අපි ඔලිම්පික් තරඟය තියෙනවා ලංකාවේ තියන්න යනවා. එතකොට අපිට බුද්ධ්‍යංශයෙන් එනවා මේකට ගහන්න යනවා කියලා ත්‍ස්තවාදී. හරි? අපි මේ බිලියන ගාණක් වීදම් කරලා තියෙනවා මේකට. හැබැයි
අපි ඒ බුද්ධ්‍යංශයෙන් කියපු එක අපි ඒක නොසැලකුවිල්ලා මේක ගැහුවොත් එතකොට ඒ ආර්ථික මොකද අපි දැන් මේ කැන්සල් කරන්නේ ආර්ථික මේකක් යනවා කියලා. හැබැයි බුද්ධ්‍යංශය කියන මේක ගහනවාමයි කියලා. එතකොට අපි ඒක නොකරුව මොනවද අපිට වෙන්නේ? ඉතින් මේ අවස්ථාවේදී බුද්ධ්‍යංශය කියන්න බෑ ඔලිම්පික්ස් කොහොමද තියන්න ඕනේ කියන්නේ. ඒක කියන්න බෑ. අපිටත් කියන්න බෑ කොහොමද මේ මාර්ගය කරන්න ඕනේ කියන්නේ. අපි පිළිගන්නවා අපි විතරක් නෙමෙයි මේක සාමාන්‍යයෙන් මේ වෛද්‍ය සංගම් එකට ඉන්නෙත් නැහැ. මේ වෛද්‍ය සංගම් ඔක්කොම එකතු වෙලා තියෙන මේ මම හිතන්නේ පළවෙනි අවස්ථාව. ඊට තව අවස්ථාවක් තියෙන එක මම කියන්නේ. මේ හැබැයි මේ හුඟක් කලාතුරකින් තමයි මේ ඔක්කොම ඉන්නේ. මොකද මම හිතන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සභාව මේ සියලුම දෙනා එකට එකතු වෙලා එක හඬින් මේ අවශ්‍ය බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලීම් කරලා තියෙනවා මේ වෙද්දී දින 14ක කාලයකට වසා දමන්න කියලා. මේක කවදාවත් වෙලා නැහැ. ඉතින් ඒකයි මම උදාහරණ දුන්නේ. එතකොට දැන් අනිවාර්යෙන් දැන් අපි කියන මේ ආර්ථික ප්‍රශ්නේ තර්ක ඔක්කොම ඇත්ත. ඒවට විසඳුම් අපිට දෙන්න බෑ. මොකද අපි අපේ මේක නෙමෙයි. අපිට කරන්න පුළුවන් අපේ රස්සා වෘත්තිය අනුව විද්‍යාත්මක පදනම මේකයි. දවස් 14යි. හරි. ඒක ෆලෝ කරුවේ නැත්තම් ඒක පිටිපස්සේ ගියොත් ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න බෑ. එතකොට වෙන්නේ මොකද අපි දන්නවා අනිත් එක ප්‍රොෆෙසර් මලික් පීරිස්ුත් කියනවා ටිපින් පොයින්ට් එකට ඇවිල්ලා කියලා. ඒ වචන වලින්ම කියනවා. ඒ කියන්නේ මේ කියන්නේ රතු ඉර පයින්නවා. රතු ඉරට ඇවිල්ලා තියෙනවා. රතු ඉර පැන්නොත් දැන් අපේ ඩෙත් රේට් එක මරණ ප්‍රමාණය ගත්තා නම් පළවෙනි ලෙවල් මට මතකයි ඒක බල්ලමාවේ ඒ කියන්නේ මිලියනකට දශම ගාණක් තිබුණා. දශමයි. දැන් 51ක් වෙනවා. දින 200 ගණනකටම මරණ 13යි වාර්තා වුණේ පළවෙනි රැල්ලේදී. ඒකින්ද දැන් මේ මොකද මේ වෛරස් එක සම්පූර්ණයෙන් මාරු වෙලා. දැන් මේ නව ප්‍රභේදය ඒක more infective. ඉතින් more infective හින්දා ඒකේ මේ මොකද අපි දකින්න ප්‍රායෝගිකව අපි මම ෆ්‍රන්ට් ලයින් හෙල්ත් වර්කර් කෙනෙක්. මම දැන් ආවෙත් රාගම ඔන් කෝල් කරලා. මම රාගමින්දන් තමයි ආවේ. ඉතින් මට ඇහැට පේන එකක් තමයි මේක. මේක මම ගෙදරට වෙලා කියන දෙයක් කතාවක් නෙවෙයි. මේක මම මේ ඇහැට දැකලා තියෙන එකක්. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේක සංඛ්‍යා ලේඛන බැලුවත් ඇත්ත මේක ග්‍රවුන්ඩ් සිටුේෂන් එකත් මේක තමයි. ඉතින් මේකට දැන් පිළියම ඒක තමයි. ඒ අනුව දැන් අපි දැක්කා මහාචාර්යතුමනි මුල් අවස්ථාවේදී දේශපාලන අධිකාරිය බොහොම ඉක්මන් පියවර ගන්නවා. බොහොම ආක්‍රමණශීලීව සතුරාට එරෙහිව සැලසුම් සකස් කරනවා සහ ඒ සැලසුම් මනාව ක්‍රියාත්මක කරනවා. දෙවනි රැල්ලත් යම් තාක් දුරකට සංචරණ සීමා පනවලා ඒ අවශ්‍ය අන්දමට ඉක්මනින් පාලනය කරගන්න සමත් වෙනවා. තුන්වෙනි රැල්ලේදී අපි මේක නිරීක්ෂණය කරද්දී අපි දකින්නේ අර ක්‍රිකට් වලදී කියනවා නම් බොහොම පසුපාදයේ ක්‍රියා කරන බවක් තමයි පේන්නට තියෙන්නේ. අපි දැක්කා 2500කට වැඩි ආසාදිතින් වාර්තා වෙන්න උනා සංචරණ සීමා සම්බන්ධයෙන් මුලින්ම කතා බහට ලක් වෙන්නත්. ඇයි මෙහෙම මුල් අවස්ථාවේ බොහොම හොඳින් ඉක්මන් පියවර ගත්ත දේශපාලන අධිකාරියට සෞඛ්‍යංශ මේ වෙද්දී නිසියාකාර උපදෙස් දෙන්නේ නැති බවක් තියෙනවද? ඇයි මේ තීරණ ගැනීම ප්‍රමාද වෙන්නේ ඔබතුමා නිරීක්ෂණය කරන විදිහට? ඒකට හරියට උත්තරයක් මට දෙන්න බෑ. හැබැයි මට කියන්න පුළුවන් මෙහෙම. දැන් ඇත්ත වශයෙන්ම දැන් මෙතනදී අපේ දැන් උදාහරණයක් වශයෙන් හමුදාවේ ගිහිල්ලා හදලා තියෙන සීදුවේ ඒක හුඟක් හොඳ දෙයක්. ඒක ඒ වලට ආඩම්බර වෙන්න ඕනේ ඒවා කරලා තියෙනවා. අපි එන්නත් කරලා තියෙනවා. වෙන රටවල් වලට කලින් අපි එන්නත් කරලා තියෙනවා. අපි එන්නත් ප්‍රමාණය මදි තමයි. හැබැයි ඒකත් අය පටන් ගන්න තියෙනවා. ඉතින් හුඟක් දේවල් කරලා තියෙනවා. හැබැයි දැන් කොවිඩ් ෆැටිග් කියලා තියෙනවනේ එකක්. ඒ කොවිඩ් ෆැටිග් කියලා තියෙනවා. යන වසංගතයට හුරු වෙනවා. හුරු වෙනවා. අපි අනිත් මේක දිගටම දැන් අපිටත් ওই ප්‍රශ්නේ දැන් අපි හැමදාම PPE අඳිනවා. එතකොට සමහර වෙලාවට අපිටම හිතෙනවා මේක කරන්න බෑ කියන තරම්. හැබැයි ඒක මේ කොහොම හරි අපි ජය ගන්නවා. අනිවාර්යෙන් සෞඛ්‍යයි මේ ඔක්කොම එකතු වෙලා මේ රටක් වශයෙන් අපි ජය ගන්න. මොකද අපි ජය ගන්න පුළුවන්. අපිට ඔක්කොම යටිත්තල පහසුකම් තියෙනවා. අපි දූපතක් හින්දා අපිට ලේසියෙන් මේක නවත්තන්න පුළුවන්. දැන් ප්‍රොෆෙසර් මලික් පීරිස් කියපු තව කතාවක්. ඒක හරි ඉන්ටරෙස්ටිං කතාවක්. ප්‍රොෆෙසර් මලික් පීරිස් කිව්වා සංචාරකයෝ ගෙන්නන්න ඕන නම් චීනෙන් ගේන්න කියලා සංචාරක. මොකද දැන් චීනේ බැලුවොත් ඇත්ත වශයෙන්ම චීනෙට දැන් එතන පටන් ගත්ත චීනෙට අපිට වැඩි කේසස් අඩුයි. 90000යි තියෙන්නේ චීනේ. මරණ සංඛ්‍යාව වැඩි. හැබැයි 90000යි තියෙන්නේ. ඒ වගේම එන්නත් කරන ඉදිරියෙන් ඉන්න රටක්. එන්නත් කරලා තියෙනවා. ඉතින් මොකද දැන් ඉන්දියාව වගේ රටකින් අපි සංචාරකයෝ කොහොමත් ගේන්න බෑ.
මේ එහෙම සංචාරකයන් ඉන්දියාවෙන් ගෙනවොත් මොකද ඉන්දියාවේ තියෙන ප්‍රභේදත් ලංකාවේ තියෙන පුළුවන් අනිවාර්යෙන් තියෙනවා කියලා කියනවා. හැබැයි ඒ ප්‍රභේදයත් ආවොත් එතකොට තත්ත්වේ භයානක වෙන්න පුළුවන් තවත්. ඉතින් මේ මෙතනදී කියන්නේ අපි මේක ජය ගන්නවා. ඒක හරි. ඒක ජය ගන්න කියන මේකෙන් තමයි අපි ඉදිරියට යන්න ඕනේ. හැබැයි ඒකට හරියන ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දැන් ප්‍රොෆෙසර් මලික් පීරිස් ඒ වගේ කට්ටිය හුඟක් ඉන්නවා ලංකාවේ ප්‍රොෆෙසර් මලික් පීරිස් කියන්නේ ලාංකිකයෙක්නේ. ඉතින් ඒ වගේ කට්ටිය මේ ඔක්කොම නීලිකා ප්‍රොෆෙසර් නීලිකා ඒ වගේ ඒ විශේෂ කරන කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගේ මතවේදය අරන් රජය තීරණයක් ගන්න ඕනේ. හැබැයි මං කිව්වා වගේම මේ ආර්ථික ප්‍රශ්න වෙන ප්‍රශ්න හින්දා විද්‍යාත්මක මතයක් වෙනස් කරන්න බෑ. මොකද අපිට කියන්න බෑ මේක මේ විදිහට අඩුක දැන් අපිට සල්ලි නැහැ කියලා බෙහෙතක් ගන්න. අපිට කියන්න බෑ වෙන බෙහෙතක් ගන්න කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා. හැබැයි හරියට බෙහෙත ගන්න එපා. දැන් කොලෙස්ටරෝල් ලෙවල් එක බස්සන්න අපිට මිලිග්‍රෑම් 20ක් ගන්න ඕන නම් මිලිග්‍රෑම් 10ක් කරන් ඒක බස්සන්න බෑනේ. ඒක අවශ්‍ය ප්‍රමාණය ගන්න ඕන. ඉතින් අවශ්‍ය විද්‍යාත්මක තීරණය ගන්න ඕන. යනු වෛද්‍ය විශේෂඥයින් විද්‍යාත්මකව කතා කරන්නේ උන් විද්‍යාත්මක පදනම පෙන්වා දෙන්නේ. ඉන් අනතුරුව ඇතිවෙන සමාජීය ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ආණ්ඩුවක් විසින් ඒ අවශ්‍ය යාන්ත්‍රණය සකස් කළ යුතුයි කියන මතය තමයි ඉදිරිපත් වෙන්නේ. දැන් රෝහල් ධාරිතාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මහාචාර්යතුමනි. අපි දන්නවා මේ වන විට 30000කට අධික සක්‍රිය රෝගීන් සංඛ්‍යාවක් ලංකාවේ ඉඳිද්දී මේ සියලුම දෙනාට අර මුල් අවස්ථාවේ වගේ රෝහල්ගතව ඔවුන්ව හොඳින් රැකබලාගෙන ප්‍රතිකාර කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා යුද හමුදාවේ පරිශ්‍රමයෙන් ඊටම ඉක්මනින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන නිර්මාණය වෙමින් තියෙනවා. නමුත් මේවටත් යන්න බැරුව අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසද්දී තවත් 5000ක 6000ක පමණ පිරිසක් නිවෙස්වලම රැඳී සිටින තත්ත්වයක් තියෙනවා. ඒ නිසාම විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කරනවා මේ නිවෙස්වල සිට ප්‍රතිකාර කරන ක්‍රමය පටන් ගන්න කියලා. අද උදෑසන අපි දැක්කා යුද හමුදාපතිතුමත් කියන මේ නියම ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා කියලා. මේ ගැන මොකක්ද ඔබතුමාගේ මතය? මමත් ඒක අහගෙන හිටියා. මම හිතන්නේ ඉතාමත්ම හොඳ දෙයක්. හැමදාම උදේදී අපි හමුදාපති කියන දේ අපි අහනවා. මේ ඒක හුඟක්ම හොඳයි. හැබැයි ඒකට පොඩි තව අදහසක් මම දෙන්න කැමතියි. දැන් අපේ ඉන්න 3rd year එකෙන් තමයි සාමාන්‍ය 3 වෙනි වසරෙන් තමයි අපේ වෛද්‍ය ශිෂ්‍යයන් ක්ලිනිකල්ස් කරන්නේ, රෝගීන් බලන්නේ. එතකොට අපි දල වශයෙන් ගත්තොත් මෙඩිකල් ෆැකල්ටි 8ක් තියෙනවා. ඒකෙන් කට්ටිය ගත්තොත් සාමාන්‍යයෙන් 2500ක් 3000ක් විතර ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන් දැනට ඒගොල්ලොන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ගෙදර තීමීමේ තියෙන ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ හරියට පරීක්ෂණ වෙනවා කියන්නේ. එතකොට අපිට Zoom තාක්ෂණයෙන් හරි මොන හරි තාක්ෂණයක් පාවිච්චි කරලා මේ හෙල්ප්ලයින් එකක් තියලා මේ හෙල්ප්ලයින් එක බාර දුන්න නම් මේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාට මොකද වෛද්‍යවරුන්ට එකක් තමයි වැඩ වැඩි මහන්සිය. දැන් මේ වගේ ෆ්‍රෙෂ් කට්ටිය අලුතෙන් එන්නේ මේගොල්ලෝ මොලේ උපරිම තියෙනවා, දැනුම තියෙනවා. දැනුම මේක කරන්න දැනුම ඇති. ඒගොල්ලන්ට බෙහෙත් කරන්න දැනුමක් නැහැ. හෙල්ප්ලයින් එක මේන්ටේන් කරන්න අනිවාර්යෙන් දැනුම තියෙනවා. ඒගොල්ලන් තාක්ෂණය අපිට වැඩිය හුරුයි. ඒකෝට ඒගොල්ලොන් ෆ්‍රෙෂ් මේක ඒගොල්ලන් කැමති මොනවද කරන්න. මේ ඒකට අත්දැකීමක් බව. ඔව් අත්දැකීමක් තියෙනවා. ඉදිරියටත් ඒගොල්ලන්ට හොඳයි. ඉතින් මේගොල්ලොන් යූස් කරොත් ඒගොල්ලන්ට පුළුවන් ඒක ඕගනයිස් කරගන්න. ඒ කියන්නේ පැය 6ක් උදාහරණයක් පැය 6ක් 6න් 6ට 4න් 4ට හෙල්ප්ලයින් එක පැය 24ම තියෙනවා. ඒකට ලෙඩාව අපි බලනවා. මේ මොනවද වෙන්නේ අහනවා ප්‍රශ්න වලට හුස්ම ගන්න කැස්සක් එහෙම තියෙනවා. ඒ විදිහට gedara මොනිටර් වෙනවා. ඒක. මොකද ඒකට වෙන කට්ටියට කරන්න ඕක අමාරුයි. දැන් හෙදියන්ට වැඩ තියෙනවා. PHI මහන්තුන් අමාරුයි. අපිට වෙන නිකන් මිනිස්සු අරන් ට්‍රේන් කරනවට වැඩිය මේගොල්ලෝ ට්‍රේන් වෙලා ඉන්නේ. මේගොල්ලෝ දැනටත් වැඩක් නැතුව ඉන්නේ. ඉතින් ඒකෙන්ද මේගොල්ලොන්ට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔවුන් රෝගීන්ට නිරාවරණය වන්නේ නිවසේ සිට මේ කටයුතු නිවසේ සිට නිරාවරණය කොහොමද අපේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම එන්නත් කරලා තියෙන ඒවන නිරාවරණය කරන්නේ නෙමෙයි. ඒතකොට නිරාවරණය කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන් ගෙදරට වෙලා මේ හෙල්ප්ලයින් එක මේ ඒගොල්ලන්ට කරන්න පුළුවන්. යනුව අනිත් ප්‍රශ්නය තමයි දැන් PCR පරීක්ෂණ සංඛ්‍යාව 26000ක් පමණ දෛනිකව අපේ රටේ සිද්ධ වෙනවා කියලා තමයි වාර්තා ලැබෙන්නේ. නමුත් 3500ක පමණ ආසාදිතයින් සංඛ්‍යාවක් ඒ අතරින් ආසාදිතයින් විදිහට හඳුනා ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තත් එක්ක අපි මේ ලැබෙන ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව කරන PCR සංඛ්‍යාව
ප්‍රමාණවත්ද. ඒත් එක්කම අපිට මේ PCR සංඛ්‍යා මීට වඩා වැඩි කරගන්න ඇත්තටම රටක් විදිහට පුළුවන්කම තියෙනවා. එතනින්ම දෙකක් කියන දැන් WHO දීලා තියෙන්නේ උදාහරණයක් වශයෙන් ඒක සරල මිනුම් දණ්ඩක් ඒක පාවිච්චි කරන එක හොඳයි. ඒ කියන්නේ ටෙස්ට් 100ක් කරනවා කියනවා. 100ක් කරුවොත් 5ක් පොසිටිව් වෙන්න ඕනේ. 5කට වැඩි ඒ කියන්නේ 105ක්. 5කට වැඩි පොසිටිව් වෙනවා නම් ටෙස්ට් කරන ප්‍රමාණය මදි. ඒක තමයි මිනුම් දණ්ඩ සරලව කිව්වොත්. ඉතින් එහෙම කරුවොත් අපි කරනවා මදි. හැබැයි අපිට අනිවාර්යෙන් එතනදී මම පිළිගන්නවා. අනිවාර්යෙන් ඒක කරන්න තරම් අපිට සල්ලි නැති වෙන්න පුළුවන්. ධාරිතාව නැහැ. යථාර්ථයට මුහුණ දෙන්න. ඔව් යථාර්ථය එතනයි. මොකද ඒක කරන්න වියදම යනවා මේව යනවා. අපි දැන් ඒක තමයි කර යුතු දේ හැබැයි. එහෙම කරනවා නම් ටෙස්ට් කරනවා නම් එහෙම තමයි. දැන් අපි උදාහරණයක් තව ගමු. මෙතන හොඳ අවස්ථාවක් දැන් මේ රැලි වල උඩ ඉන්න ඒගොල්ලෝ පල්ලෙහාට එනවා. පල්ලෙහා ඉන්න ඒගොල්ලෝ උඩට එනවා. එහෙමයි. දැන් මෙච්චර කල් ටයිවානේ තාම ටයිවානේ උඩින්ම ඉන්නේ. ටයිවානේ තිබුණේ මරණ 22යි. කේසස් හුඟක් අඩු ප්‍රමාණයක්. එතකොට ඒක චීන ගාවෙමයි. චීන ගාවෙම මේ ඒගොල්ලෝ කිරුව වැඩේ එක පාටම ඒගොල්ලෝ වැහුවා රට. බහලා මුවාවරණ WHO කියන එකක් හිටියේ නැහැ. ඒගොල්ලෝ මුවාවරණ පාවිච්චි කරා. ඊටාමත්ම විනයගරුක රටක්. අපේම ජනගහනය මිලියන 23යි. එතකොට ඒගොල්ලෝ සක්සස් ස්ටෝරි. ඒගොල්ලෝ තමයි මෙතනින් හොඳටම උඩ හිටියේ. හැබැයි ඒගොල්ලෝ එක වැඩක් කිරුවේ නැහැ. ඒගොල්ලෝ එන්නත් කිරුවේ නැහැ. එතකොට දැන් ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. දැන් ආයේ කේසස් වැඩි වෙනවා. ඉතින් මේ දෙකම ඕනේ. මෙතන මේකෙන් ජය ගන්න දෙකම ඕනේ. එන්නත් කිරීම ඕනේ. ඒක අනිවාර්යෙන්. ඒක අතිකාර ජනාධිපතිතුමා කියලා තියෙනවා අපි 100%ක් එතන ඉන්නේ. හැබැයි එතනට එන්න පාලමක් ඕනේ. ඒ මොකද මේ ගිනි ගන්න හින්දා. මේ ගින්න නිවන්න ඕනේ. එහනුව මේ එන්නත් කරන්නේ සාර්ථකව කළා ප්‍රමාණවත් තරම් එන්නත් අපිට ලැබෙන තෙක් සමාජය තුළ මේ රෝගය පැතිරයාම පාලනය කිරීම සඳහා විධිමත් සංචරණ සීමා පැනවීම අනිවාර්යයි කියන යෝජනාව ඔබතුමාලා කරා. ඒක තමයි. ඒ අනුව අපි එතනින් ඉස්සරහට බොහොම පැහැදිලි මේ විශේෂඥයන්ගේ යෝජනාව අපි දැක්කා විශේෂඥ සංගම් ගණනාවක් එකට එකතු වෙලා තමයි මේ වෙද්දි මේ යෝජනාව ඉදිරිපත් කරමින් සිටින්නේ. ඔබතුමා මේ ජෛව විද්‍යාත්මක බුබුල කියන සංකල්පයේ අපි කියන විශේෂඥයෙක්. මොකද ක්‍රිකට් සම්බන්ධයෙන් ගත්තට පස්සේ බොහොම සාර්ථකව අවස්ථා කිහිපයකදීම අපි ශ්‍රී ලංකාව තුළ මේ බයෝ බබල් කියන කන්සෙප්ට් එක කළා. දැන් මේ වෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයක් පවා තියෙනවා කර්මාන්ත ශාලාවල වැඩ කටයුතු කරගෙන යා යුතුයි අවිවාදයෙන් අපි පිළිගන්න ආර්ථිකය සම්බන්ධයෙන්. නමුත් මේ සඳහා ජෛව විද්‍යාත්මක බුබුල කියන සංකල්පය යොදා ගන්න කියලා. හැබැයි මේ වෙද්දිත් මහාචාර්යතුමනි අපි දකිනවා 400 දෙනෙක් ආසාදිතින් වෙනවා. ඇතැම් කර්මාන්ත ශාලාවල 350ක් එකවර ආසාදිතයි කියලා වාර්තා වෙනවා. මේ ජෛව විද්‍යාත්මක බුබුලක් හරියාකාරව ක්‍රියාත්මක වුණා නම් මේ වගේ වෙන්න පුළුවන්ද? ඔව් ඒ එහෙම වෙන්නේ. හැබැයි ජෛව බුබුල ජෛව ආරක්ෂිත බුබුල ඒක ඒ විදිහට තියාගන්න හරිම අමාරු දෙයක්. දැන් උදාහරණයක් වශයෙන් ක්‍රිකට් වල ගත්තොත් දැන් අපි සාර්ථක ලෙස තියලා තියෙනවා. හුඟක් සැරවල. ඒකට හේතුව එකක් තමයි අපි හමුදාව පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ජෛව බුබුල ආරක්ෂාව දෙන්නේ කමාන්ඩෝ බටයෝ. ඊට පස්සේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක බොහොම සමීපව ක්‍රියා කරනවා. හැමදාම කතා කරනවා. අවවාද ගන්නවා. එතකොට වෛද්‍යවරු අපි 10කට වැඩිය එතනට දානවා. වෛද්‍යවරු. දැන් බංග්ලාදේශ ටීම් එක ලංකාවේ වෛද්‍යවරයෙක් නැතුව. දැන් අපේ ටීම් එක අපි බංග්ලාදේශ වලට යනවා වෛද්‍යවරු දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් කොවිඩ් විතරක් බලනවා. එහෙම ඉතින් ඒ වගේ මෑන් පවර් එහෙම තියෙනවා. මේක ලේසි වැඩක් නෙමෙයි. මේක හුඟක් අමාරුවෙන් හුඟක් වෛද්‍යවරු කැප වෙලා වෛද්‍යවරුත් ඕනේ හමුදාවත් ඕනේ ඔක්කොම ඕනේ. මුදල්ුත් ඕනේ. මුදල් ඕනේ. මොකද ටෙස්ට් කිරීම. ඒකට ඉතින් ඒක ලොකු මේක. අනිත් එක තමයි අපේ මේගොල්ලෝ එන්නත් කරලා තියෙනවා. එතකොට මේ අපේ ක්‍රීඩකයන් එන්නත් කරලා තියෙනවා. දැන් අපි තවත් එකක් තමයි දැන් රජය මේ බර තනියෙන් උස්සන්න අවශ්‍ය නැහැ. මොකද කවුරුවත් රජයට දොස් කියන්නේ මේ බර තනියෙන් උස්සන්න බෑ කියලා රටේ මිනිස්සු දන්නවා. මේක පෞද්ගලික කට්ටියකින් උදව් ගන්න ඕනේ. අපි මේ කාරණයට එමු ඊට කලින් අපිට අවසර ලබා දෙන්න කෙටි විරාමයකට යමු ගන්න. අපි ඉක්මනින්ම යලිත් හමු වෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා සමගින් අපි සාකච්ඡා කරමින් සිටින්නේ. අපි මේ වෙලාවේ රටක් විදියට කොවිඩ් පාලනයේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග නිවැරදිද අපි සිදු කරගත යුතු වෙනස්කම් මොනවාද කියන කාරණය සම්බන්ධයෙන් විශේෂඥ මතයක් සම්බන්ධයෙන් අපි අද කතා කරන්නේ.
විශේෂම අපි විරාමයට පෙර මහාචාර්යතුමා කතා කරේ මේ කර්මාන්ත ශාලා ආශ්‍රිත ගැටලුවේදී මේ ජෛව විද්‍යාත්මක බුබුල ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දුන්නට ඔබතුමා සඳහන් කරා වගේ මේක ඉතාම භාරදූර්ය කටයුත්තක්. ඒ නිසාම එන්නත් කරණය කියන කාරණය ඉතාම වැදගත් වෙනවා. නමුත් අපි දන්නවා මේ වෙද්දී ආණ්ඩුවේ එන්නත් කරණය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. ග්‍රාම සේවක කාර්යාල මට්ටමින් අවිධිමත් විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඒත් එක්කම කර්මාන්ත ශාලාවලට මෙපමණ එන්නත් ඔගයක් ගෙන්වා ගන්නට පුළුවන්ද 3000ක 4000ක සේවක සංඛ්‍යාවක් එන්නත් කරන්න කියන ගැටලුව වෙනවා. මොකක්ද මේකට ප්‍රායෝගික විසඳුමක් විදිහට අපිට යන්න පුළුවන් තැන? ඔව් මං කිව්වා මෙතන ડોක්ටර් ප්‍රසන්න ගුණසේන ප්‍රශංසා කරන්න ඕනේ. එතුමා කියලා තියෙනවා දැන් මිලියන 33ක් හොයාගෙන තියෙනවා කියලා මාත්‍රා. ඒක හුඟක් හොඳ දෙයක්, ඒක ලොකු දෙයක්, ප්‍රශංසා කරන්න ඕනේ. දැන් මං එන්න හදන තැන තමයි මේ කවුරුවත් මේ ආණ්ඩුව මේ රජය මේ විශාල කර්තව්‍ය තනියෙන් මේක බාර ගන්න ඕනේ නැහැ. මේක පෞද්ගලික අංශයේ උදව් ගන්න පුළුවන් මේකට. හැබැයි රජයේ පාලනය යටතේ. උදාහරණයක් වශයෙන් මම කියන්නේ කෙලින්ම මේ වැක්සීන් ප්‍රයිවට් නිෂ්පාදන ආයතන නිෂ්පාදන ආයතන කතා කරලා ප්‍රයිවට් සෙක්ටරෙන් ගෙන්නන්නේ නෙමෙයි. එහෙම නෙමෙයි. දැන් රජය දැන් කොහොමද දැන් තියෙනවනේ මිනිස්සුන්ට ඇති වෙන්න මාත්‍රා. එතකොට මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. අනිත් එකට මම එන්නම්. මේක අපි කියමු MS ගමු. MS එකට ගෙවන්න පුළුවන් රජයට. මේක අවශ්‍ය ඒගොල්ලන්ට අවශ්‍ය කට්ටියට මේ මුදල් යනුව ආණ්ඩුව විසින් ආනයනය කරන එන්නත් මාත්‍රා තොගෙන් තමන්ගේ කර්මාන්ත ශාලාවේ සේවකීන්ට අවශ්‍ය සංඛ්‍යාව ආණ්ඩුවට මුදල් ගෙවා ලබා ගන්න කියන යෝජනාව තමයි ඔබතුමා දෙන්නේ. ඔව් මං කියන්නේ ආණ්ඩුවට ගෙවන්න එක. එතකොට අතරමැදි කවුරුවත් නැහැ. මිනිස්සු එහෙම සල්ලි හොයලා මේවා කරන්නේ බාල බඩු දෙන්නේ ඒව කරන්න. මොකද අපි දන්නවා ඒක වෙනවා කියලා. ඒකට බයෙන් තමයි රජය මේව කරන්නේ. ඒ රජය ඒක නිකන් දෙන්න අවශ්‍ය නැහැ. ඒක නිකන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඒ පෞද්ගලික අංශය. ඒගොල්ලෝ ගෙවන. මොකද ඒගොල්ලොන්ගේ ඕඩර්ස් කැඩුනොත් ඒ බිලියන ගණන් නැති වෙන්නේ. ඉතින් ඒගොල්ලොන් රජයට ගෙවලා ඒ මාත්‍රාව ලබා ගනි. මේ මොකද දැන් මෙතන අපිට ලොකුම මෙතන මේ උදව් කරන්න ඉන්නේ චීනය. මොකද දැන් මෙතන ඇත්ත වශයෙන්ම අපි දන්නවා මේ එන්නත් ලෝකෙටම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් චීන මිලියන 3ක් අපිට දෙනවා කියන මෙච්චර ඉක්මනට ලොකු දෙයක්. ඒක ඇත්ත වශයෙන්ම වැඳලා ගන්න ඕන එක. මේ චීනයේ කඩ යන එක නෙමෙයි යථාර්ථය කියන්නේ. ලෝකයේ එන්නත් සම්බන්ධයෙන් තියෙන තරංගය පිළිබඳව යම් කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් ඒක කඩ යන වගේ දකින්න හේතුවක් නැහැ. ඔව්. මොකද මේ දැන් ඇත්ත වශයෙන්ම දැන් මම මේ ක්‍රිකට් සම්බන්ධව මේ බ්‍රිතාන්‍යයේ මේ හයිකමස් කතා කරන වෙලාවේ මම අහුවා ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට දෙන්න බෑ කියලා. හැබැයි එතකොට මේ චීනෙන් මිලියන 3ක් කියන ඒගොල්ලෝ විශ්වාසවත් කිරුවේ නෑ එච්චර ලොකු ප්‍රමාණයක් අපිට හම්බ වෙයි කියලා. එතකොට දැන් ඒක හම්බුණාම ඒක හම්බ වෙනවා ඉදිරියටත් අපි හම්බ වෙයි. ඒක රජයට දරා ගන්න අවශ්‍ය නෑ ඒක. ඒක ආයතන රජයට සල්ලි ගෙවලා ඒක ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද සෞඛ්‍ය මේ නිදහස් සෞඛ්‍ය මේකක් අපිට තියෙනවා තමයි. හැබැයි මේ අවස්ථාවේදී මේ රජය අමාරුවක ඉන්නවා නම් ඒකට පෞද්ගලික අංශය උදව් කරයි මේක ඉක්මනට ගෙන්නන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්. මේ ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. මොකද ඒ අනිත් එක තමයි අපිට ඇස්ට්‍රාසෙනිකා මේක මෙහෙම කතා කරද්දී මහාචාර්යතුමා යම් අයෙක් මේක වරදවා වටහා ගන්නට පුළුවන්. එතකොට මේ ජනතාවට එන්නත විකුණන්නද කියන්නේ කියලා. මේ ජනතාවට නෙමෙයි ඔබතුමා යෝජනා කරන්නේ. පැහැදිලි එතන පැහැදිලිම කියන්න ඕනේ. අනිවාර්යෙන් ඒක තමයි ඉස්සරම ගෙනාපු මේ මං හිතන්නේ අපි එන්නත් කරපු ක්‍රමය ඉතාමත්ම හොඳයි. ඒක ලෝකෙට ආදර්ශමත් ක්‍රමයක්. ඒක තවටිය වේගෙන් සිදුවෙන්න ඕන කියලා මම පිළිගන්නවා. ඒ ක්‍රමය නියමයි. ඉස්සරම හෙල්ත් කෙයාර් වර්කර්ස්ලට මේවා කිව්ව එන්නත් කිව්ව. සල්ලි තිබුණාට බලය තිබුණාට ඒක දුන්නේ නැහැ. මම කියන්නේ කවදාවත් ඔය දෙන දැන් අපේ දෙන්න තියෙන ජනතාවට දෙන්න නැති එක නෙමෙයි. මේක සල්ලි වලට ගන්න එක නෙමෙයි. ඒක පැහැදිලිවම කියන්න ඕනේ එහෙම එකක් නෙමෙයි. මේක දැන් කොහොමද ඒ වැඩ කරන කට්ටිය දුප්පත් කට්ටියනේ. ඒගොල්ලොන්ට ඒක සල්ලි දීලා ගන්න බෑ. ඒගොල්ලොන් අත්‍යවශ්‍ය සේවකයෝ වර්ගයක් තමයි. ඒකට ඒගොල්ලොන්ට ඒක අවශ්‍ය නම් රජයට ඒක ගෙවන්න සල්ලි නැත්නම් රජයේ සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. රජයේ සල්ලි තියෙනවා නම් මුල් ලංකාවට මේක කරන්න එන කාටවත් ගෙවන්න ඕනේ නෑ. මම හිතන්නේ මේ වෙද්දී ආයතන කළමනාකාරීත්වය එකඟ වෙලා තියෙනවා මුදලට හරි මේක රැගෙන Tamanගේ සේවකයන් ලබා දෙන්න මේක සම්බන්ධයෙන් තාමත් ආණ්ඩුව පැත්තෙන් තීරණයක් අරගෙන නැති එක තමයි මේ වෙද්දී තියෙන තත්ත්වය බවට පත් වෙලා තියෙන්නේ.
ඔබතුමා යෝජනා කරන විදියට මේ කර්මාන්ත ශාලාවල ආර්ථිකය පණ ගැන්වීම සඳහා කාර්යක්ෂම එන්නත් වැඩ පිළිවෙලකට යෑම සඳහා මේ පෞද්ගලිකාංශයට ලබා දෙන්න කියන එක මිස ජනතාවට එන්නද විකුණන්න කියන අදහස නෙමෙයි. අනිවාර්යෙන් නෑ. මොකද දැන් අපිත් එන්නත ලබාගත්තේ නොමිලේ අපේ හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා හින්දා. ඉතින් ඒ ක්‍රමය දිගටම යන්න ඕනේ. ඒක අනිවාර්යෙන් ඒක ප්‍රශ්නයක් නෑ එතන. හැබැයි මං කියන්නේ මේ රජය දැන් උදාහරණයක් දැන් PCR කරනවානේ. PCR කරන්නේ දැන් පෞද්ගලික අංශයෙන් භාගයක් විතර කරන පෞද්ගලික අංශ. මුල් අවස්ථාවේ ඒ සඳහාත් අවස්ථාව ලැබුණේ නැහැ. ඊට පස්සේ දැන් හදිස්සියෙන්වත් පෞද්ගලික අංශය අයින් වුණොත් PCR වලින් අපිට PCR මෙච්චරවත් කරගන්න බෑ. එතකොට දැන් මේ කරන එකෙන් රජයට මේ ප්‍රශ්නයක් නැහැ. මේ ඊට පස්සේ දැන් හෝටල් වල සෙනඟ තියාගන්න එක අතරමැදි ස්ථානයක් හැටියට. ඒකත් බොහොම අමාරුවෙන් තමයි ඒකට මේ වුනේ. දැන් ඒකෙන් ලොකු වාසියක් තියෙනවා කට්ටියට. ඒකම නැත්නම් ඒ ඔක්කොම රෝගීන් රජයේ මේවල්නේ එන්නේ. ඉතින් මේක බෙදාගෙන කරන්න ඕනේ දෙයක්. මොකද මේක වසංගතයක්, මේක දරුණු අවස්ථාවක්. එතකොට දැන් අපිට මාත්‍රා ලක්ෂ 6ක් මදිකමක් තියෙනවානේ ඇස්ට්‍රාසෙනිකා. එතකොට දැන් සති 16ක් ස්පාන්නේ ඉඳලා සෙකන්ඩ් ඩෝස් එක දීලා තියෙනවා. ඒක හැබැයි මේ සාමාන්‍ය ගයිඩ්ලයින් වල තියෙන්නේ සති 12යි. බොරු කියන්න දෙයක් නැහැ. හැබැයි ස්පාන්නේ එහෙම කරලා තියෙනවා. 16න් දීලා තියෙනවා. ඒක එකක්. අනිත් එක තමයි මම දන්නවා වගකීමක් ඇතුව කියන්නේ ප්‍රංශේ තියෙනවා මේ මාත්‍රා මීට වැඩිය මිලියන ගාණක්. ඒගොල්ලොම විසු කරන්න යනවා මේක. ඒක විසු කරන්න යනවා ප්‍රංශේ. ඒක විසු කරන්න යන්නේ මොකද කාලේ පයින්න යන්නේ මාසෙකින්. ඉතින් මේක අතිගරු ජනාධිපතිතුමා WHO එකට කතා කරලා මේ අපේ මේක ඉක්මනට කරගන්න උදව් කෙරුවාගේ චීන මේ කෙලින්ම මේක ජනාධිපති මට්ටමේ තමයි යන්න වෙන්නේ. මොකද දැන් ඒ රටවල් අපිට මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව දැනුම් දීමක් කරන්න අවස්ථාවක් ලැබුණාද? පෞද්ගලික දැනුම් දීමක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි මේක මම වෙන මාර්ගයෙන් පණිවිඩය අරලා තියෙනවා. හැබැයි මෙතනදී මම කියන්නේ ඔබතුමා දන්නවා කවුද පණිවිඩය දීලා තියෙන්නේ. මේ එතකොට මේ දැන් මෙතනදී මම කියන්න කැමති දැන් ඒ මාත්‍රා ටික අපිට කෙලින්ම දැන් ඒගොල්ලෝ හොඳට තව ප්‍රශ්නයක් තමයි වෙන තැනින් ගත්තම ඒ කියන්නේ මේක මැනුෆැක්චරර්ගෙන් නෙමෙයිනේ හදන්නාගේ නිෂ්පාදනයගෙන් නෙමෙයි. ඒතකොට මේ කෝල්ඩ් චේන් එක මේන්ටේන් වෙලා තියෙනවා. මේක යුරෝපීය රටවල දැන් අප්‍රිකාවෙන් එහෙම ගේනකොට එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි යුරෝපියන් රටවල ඒක අනිවාර්යෙන් ඒ සමාගම දන්නවා මේක හරියට තියෙනවා කියන එක. අපි දන්නවනේ. අනිත් එක තමයි මේ කොහොමත් මේක ගේන්න අපිට පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අනිවාර්යෙන් මේ වෙද්දී විශාල ගැටලුවකට මුහුණ දීලා ඉන්න ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවනි මාත්‍රාව සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් අපිට ලැබෙයි කියලා මේ කටයුතු කොහොමද සිද්ධ වුනේ කියලා. දැන් මේ මුල් අවස්ථාවේ පටන් විශේෂඥවරු විදියට ඔබතුමාලා ඇවිල්ලා ඉදිරිපත් කරපු බොහෝ නිර්දේශ ක්‍රියාවට නැංගුණා. ඒ වගේම සමහර ඒවා මේ වෙනතේ ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් ඔය මේසි උඩ තියෙන මුවාවරණය ඔබතුමා පළදින මුවාවරණය නෙමෙයි මේ අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න ගෙන ආපු එකක්. මීට මාස 6කට 7කට කලිනුත් ඔබතුමා මාත් සමග සාකච්ඡාවක ඕක තහනම් කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා තාමත් වෙලා නැහැ. මම යලිත් මේක ඉල්ලනවා. මේකට හේතුව මෙහෙමයි. දැන් මේක වැල්ව් තියෙන මේකක්. මේක මම මේ පෞද්ගලික තරහ හින්දා කියනව නෙමෙයි. මේක ලෝකේ හුඟක් රටවල් තහනම් කරලා තියෙන්නේ. මේ මුවාවරණය. මොකද දැන් අපි දන්නවා අපි දැනන් හිටිය කලින්ම මේක ස්ටඩීස් වල කිව්වා මේක එයාබෝන් කියලා. අපි පළවෙනි දවසේ ඉඳන් දන්නවා මේක එයාබෝන් කියලා. ඒක දන්නවා. ඒක තමයි අපි කිව්වේ මුවාවරණ අඳින්න කියලා. WHO එකත් කියන්නේ ඉස්සර අපි කිව්වා මොකද විද්‍යාඥයෙක් වුණාම ඒ කියන්නේ එක ආයතනයක් කියනකම් ඉන්න ඕනේ නැහැ. ඒක තමුන් බලලා කියවලා ඒකම තමයි විද්‍යාව කියන්නේ. ඉතින් ඒකින්ද මේකෙන් තමුන් ආරක්ෂා වෙනවා. හැබැයි මේකෙන් ප්‍රාශ්වාස කරන ඔක්කොම වායුව ෆිල්ටර් වෙන්නේ නැතුව ඔක්කොම එළියට යනවා. ඒ කියන්නේ සමාජයේ අවට සිටින අය ආරක්ෂා වෙන්නේ නැහැ. ඉතින් මම දැකලා තියෙනවා කොවිඩ් ලෙඩුත් මේක යනන් ඉන්නවා. මම ඒ වෙලාවෙම ගලවලා විසු කරලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන් මොකද දැන් මේක අපේ සටනේ අත්‍යවශ්‍ය දේ තමයි මේක. පංචායුධයෙන් එකක් තමයි මේක. ඉතින් මේක හරියට අපි යූස් කරන්නේ නැත්නම් එතකොට මේ අපේ ඔක්කොම ප්‍රශ්න වැඩි වෙනවා. මේක බිහිම සුළු දෙයක් මේක කරන මොකද මේ ප්‍රමිතියක් නැතුව මුවාවරණ දැන් අපේ සටනේ වැදගත්ම දේ තමයි ඒක. මුවාවරණ ප්‍රමිතියක් තියෙන්න ඕන. ප්‍රමිතිය නම් තියෙනවා මේ වගේ ඒවා ගේන්න තහනම් කරන්න ඕනේ. හොඳයි අපි බිග් ෆෝකස් වැඩසටහනෙන් යලිත් මේ සම්බන්ධයෙන් අවධානය සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරිපත් කරනවා. ඒ සමගින් තවත් කෙටි විරාමයක් ලබා දෙන්න ඉක්මනින්ම යලිත් හමු වෙනවා.
ජේෂ්ඨ මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා සමගින් අපි සාකච්ඡා කරන්නේ මේ ප්‍රංශයේ එන්නත් ඔගේ ගැන AstraZeneca දෙවන මාත්‍රාවට ගෙන්වා ගන්න පුළුවන් කියලා කියද්දි මෙතන මේ භූදේශපාලනය කියන කාරණය කොහොම බලපාවිද කියන ප්‍රශ්නේ. මොකද දැන් මම හිතන්නේ ඒගොල්ලෝ දැන් අපිට හියුමන් රයිට්ස් ගැන කතා කරනවා එක එක දේවල් කියනවා අපිට බණ දේශනා කරනවා. දැන් මේ වගේ අවස්ථාවේදී ඒගොල්ලොන්ට තියෙනවා ඒගොල්ලොන්ගේ ජනතාවට වගේ වැඩිපුර ප්‍රමාණයක් අනිත් එක මේක පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලොන් මිනිස්සු කියන එපා කියලා මේක. එහෙම අවස්ථාවේදී අපේ වගේ රටකට දෙන්න බැරි නම් ඒගොල්ලොන් අපිට මෙහෙම දේශනා කරන්න බෑ. හොඳයි අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒ මාත්‍රාතුගේ ගෙන්ව ගන්නට ධනාත්මක පැත්තකට සාකච්ඡාවක් කරන්නට හැකියාව ලැබේවි කියලා රටක් විදිහට. කොහොමත් දැන් ඔබතුමා අවසාන දින කිහිපේ ක්‍රිකට් සම්බන්ධ බොහොම බාහිර වගකීමක් පැවරීලා තිබුණේ. දැන් ඒකෙන් නිදහස් වෙලා ඉන්නවා මම හිතන්නේ පෙරේදා ඉඳන්. කොහොමුණත් මේ කාල සීමාව තුළ සිදුවෙච්ච ප්‍රධාන කාරණයක් තමයි මේ ක්‍රීඩක ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච කාරණය. මේ වෙද්දී ඒ ගැන විවිධ කතාබහ නිර්මාණය වෙලා තියෙනවා. ඊ අපි දැක්ක ජේෂ්ඨ ක්‍රීඩකින් සහ ක්‍රීඩකින් කිහිප දෙනෙක්ගේ එකමුතුවෙන් නිවේදනයක් නිකුත් වෙනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරන කමිටුව ඔවුන්ගේ කොන්ත්‍රාත්වලට ඔවුන්ට ගෙවීම් සිදු කරන ආකාරය, තරඟවලට ගෙවීම් සිදු කරන ආකාරය ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී නිරාවරණය කිරීම හරහා ඒ ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ ඔවුන්ගේ ආරක්ෂාවට වගේම කණ්ඩායමේ සමගියට පවා තර්ජනයක් වෙන්න පුළුවන් කාරණයක් කියලා. ඔබතුමා තමයි සභාපතිත්වයේ දරුවේ මේ කමිටුවේ. ඇයි එහෙම ක්‍රියාවක් සිදු කරේ? දැන් එහෙම ඇත්ත වශයෙන්ම මේ එහෙම ගණන් මිනුම් දානය කරන් වැරදි. හැබැයි ඒක ගණන් මිනුම් ගිහිල්ලා තිබුණේ ඊට කලින්. ගණන් මිනුම් මාධ්‍යයට වෙන මාර්ගයෙන් අපෙන් නෙමෙයි වෙන මාර්ගයෙන් ගණන් මිනුම් ගිහිල්ලා තිබුණා. මාධ්‍යයෙන් තමයි ඇත්ත වශයෙන්ම මට ඒක ආවේ මාධ්‍යයෙන්. ඒක ඒ ගණන් මිනුම්. හැබැයි ඒක දැන් පදනම මේකයි. මෙතන දැන් ඇත්ත වශයෙන්ම මෙතන තාක්ෂණ කමිටුව කරන්න හදන්නේ හොඳ දෙයක්. ඒගොල්ලෝ හදන්නේ මේක යම් කිසි පිළිවෙලකට කරන්න. උදාහරණයක් වශයෙන් ෆිට්නස් ඊට පස්සේ යනු මේ ගණන් මිනුම් එළියට එන්නේ කළමනාර කරන කමිටුවේ උපදෙස් මත නෙමෙයි කියන කාරණේ. නෑ පැහැදිලි එහෙම නෙමෙයි. මොකද එහෙම කරන එක කොහොමද මමත් එතන විරුද්ධව ඉන්නේ ගණන් මිනුම් පෙන්වන එක. හැබැයි ඒ කොටස් පෙන්වන්න ඒ ගණන් මිනුම් පෙන්වන්න පුළුවන් ඒ අදාළ ක්‍රීඩකයන්ට. හැබැයි මේ නිර්ණායක මේ ගිවිසුම් ගත කිරීමේදී ඔවුන්ව සලකා බලන නිර්ණායක සම්බන්ධයෙන් නිර්ණායක නම් පෙන්වන්න ඕනේ. මොකද එහෙම තමයි කරලා තියෙන්නේ කියලා විනිවිද පේන භාවයක් සමගනේ මේක කරලා තියෙන්නේ. නමුත් ක්‍රීඩකින් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙලා නැහැ මේ තාක්ෂණික කමිටුවේ නිර්ණායක වලට අනුව ලකුණු ලැබෙන ආකාරය සම්බන්ධයෙන්. උන් තවමත් කියනවා මේ සැකසහිතයි ඇතැම් ක්‍රීඩකින් කොහොමද ඉන්නේ මෙතන කියලා. මෙතන යම්කිසි විනිවිදභාවයේ අඩුවක් තියෙනවා කියලා. මේක මොන පැත්තටද දැන් මේ සාකච්ඡා යන්නේ? දැන් ඉතින් මම හිතන්නේ අලුත් කමිටුවෙන් තමයි මේක ඉදිරියට ගෙනියන්න ඕනේ. හැබැයි දැන් උදාහරණයක් වශයෙන් මම කියන්නේ දැන් අන්තිම වසරේ වෛද්‍ය විශේෂඥයෙක් විභාගේ ෆේල් වුණොත් එයා ඇවිල්ලා මගෙන් අහනවා කොහොමද මං ෆේල් වුණේ. එතකොට මට පෙන්වන්න පුළුවන් ප්‍රශ්න පත්‍රේ අපි කරනවා ඒක. ප්‍රශ්න පත්‍රේ පෙන්වලා මෙහෙම තමයි උත්තර. හැබැයි මට කියන්න බෑ අර කොහොමද අරයා පාස් වුණේ කියන එක. එහෙම අදහන්න බෑ ඒ ක්‍රීඩකයාට. ඒ කියන්නේ අරයට මට වැඩින් එයා පාස් වුණේ කොහොමද කියලා මට උත්තරයක් දෙන්න බෑ යාට. හැබැයි එයා ෆේල් වුණේ ඒක 1 to 1 එහෙම දෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාව දීලා තිබුණා. ඉතින් මේක මම හිතන්නේ කතා කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ හැබැයි මොකද එතන මූලධර්මය මම හිතන්නේ ප්ලේයර්ස්ලා ක්‍රීඩකයොත් පිළිගන්නවා. එතන මේ අර එක පාටම පඩියක් අඩු වුණාම සමහර ඒගොල්ලෝ ඒක පැහැදිලි වෙලා තියෙනවා. ඉතින් කවුරුත් ඒකට සතුටු වෙන්නේ නැහනේ. මගේ පඩිය 50%ක් හරි ලොකු ගාණක් අදුනොත් ඒක හරි හෝ වැරදි හෝ මම ඒ කියන්නේ ප්‍රශ්න කිරීමේ අයිතියක් ඕක තියෙනවා. අයිතියක් තියෙනවා. ඉතින් ඒක එහෙම තියෙනවා. හැබැයි එතනදී මේගොල්ලෝ මේ කරන්න යන තාක්ෂණික කමිටු කරන්න තියෙන එක පිටිපස්සේ අපි 100%ක් ඉන්නවා. මොකද ඒක හොඳ දෙයක්. ෆිට්නස් ඉන්ක්ලූඩ් කරනවා. ඒක හුඟක් වැදගත්. ඊට පස්සේ ඒ කියන්නේ ෆෝමැට්ස් තුනේම උන්ගේ දක්ෂතාව. ඔව් ෆෝමැට්ස් 3ක් ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් ඉන්නවනේ. අති දක්ෂ වෙන්න ඕනේ. ඒකටත් මේකත් දෙන්න ඕනේ. අර ඉස්සර තිබුණ සීනියරිටි පේමන්ට් එක කියලා. ඒක තමයි එතන ඒක වෙන විදිහකට දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න මගක් තියෙනවා. ඉතින් ඒක निराකරණය කරන්න පුළුවන්. හොඳයි. මම හිතනවා මේ ප්‍රශ්නේ අපිට බොහොම මිනිත්තු කිහිපයකින් කතා කරන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙමෙයි. ඒ නිසා අපි මෙතන ඉස්සරහට යද්දී අපේ රටේ ජනතාව වසංගත තත්වයකදී වුණත් බොහොම බලාපොරොත්තුවෙන් බලන් ඉන්න තව කාරණයක් ගැන මේ ක්‍රිකට් අංශයෙන්ම ඔබතුමාගෙන් මම ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔබතුමා තමයි මේ වැඩේ කරන්න ඕනේ ගිය අවුරුද්දේ වගේම. ගිය අවුරුද්දේ LPL එක
සම්බන්ධයෙන් ඔබතුමා තමයි මුලින්ම ඇවිල්ලා කිව්වේ අපිට ක්‍රීඩා කරන්න පුළුවන් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක කතා කරලා වැඩ කටයුතු කරනවා කියලා. මෙවරත් අගෝස්තු සැප්තැම්බර් LPL සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කරනවා කියලා ඔබතුමා සභාපති කාලෙම කිව්වා. මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔබතුමා විශ්වාස කරනවාද අපිට LPL ගහන්න පුළුවන් වෙයි කියලා? ඒක නම් ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මට ඒකට උත්තර දෙන්න බෑ. අපි එහෙම වින්ඩෝ එකක් නැත්නම් කවුලුවක් තියලා තියෙන්නේ. හැබැයි ඒක දැන් අපි කතා කරපු මේවා අනුව අපි යන විදිය බලලා තමයි එතනට යන්න ඕනේ. මොකද මෙහෙමයි. දැන් නමුත් මේ බයෝ බබල් එක කියන කන්සෙප්ට් එකත් එක්ක මීට කලින් අපි සාර්ථකව කරපු නිසා අපිට වැඩි බලාපොරොත්තු තියාගන්න පුළුවන් ද LPL එකක්. මම හිතන්නේ අපි මේක දැන් මේක තියෙන අගෝස්තුනේ. අගෝස්තු වෙනකොට මේක මැඩපැල් වන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙම වුණොත් අනිවාර්යෙන් අපිට මේක කරන්න පුළුවන්. කොහොමත් හම්බන්තොට වගේ තැනකින් තමයි කරන්න ඕනේ. මෙවරත් අපිට ක්‍රීඩාංගන දෙක තුනක් යොදා ගන්නට හැකියාවක් ලැබෙන එකක් නැහැ. දැන් ඉන්දියාව ලෝකේ තියෙන සල්ලි ඔක්කොම දාලා ඒගොල්ලොන්ගේ බයෝ බබල් එක ආරක්ෂා කරන්න බැරි වුණා. මොකද ඒක කරපු වැරද්ද එතන ට්‍රැවලින්. ඔව් ඒක ඒගොල්ලොන් ට්‍රැවලින් කියන්නේ ඉන්ටර්නල් නෙමෙයි. ඒගොල්ලොන් ඉන්ටර්නල් තමයි. හැබැයි ඒගොල්ලොන් ප්ලේන් වලින් ගියේ. මොකද එයාපෝට් එකට ගිය ගාම අපේ වගේ නෙමෙයි ඉන්දිය ඔය ප්ලේයර්ස්ලාගේ ඇඟට පයින්නවා මිනිස්සු. එතකොට එතනින් තමයි මේක බබල් එක මේ වුණේ. දැන් ඉන්දිය තරඟාවලියක් සංවිධානය කරලා තිනවා ජූනි මාසයේදී මෙය පැවැත්වීමට නියමිත. ඔබතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වෛද්‍ය කමිටු ප්‍රධානී තවමත් ඒ වගකීම දිගටම තියෙනවා. අපිට පුළුවන් වේද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තමයි තරඟ පවත්වන්නට තියෙන කොළඹ තියෙන තත්ත්වයත් එක්ක මෙය පවත්වන්න. ඒක නම් මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි එහෙම තමයි ප්ලෑන් කරුවේ. හැබැයි මේ අවස්ථාවේදී හිතන්න අමාරුයි එහෙම. මොකද මේක දැන් මේක දෙකක් තියෙනවානේ. ක්‍රිකට්ටංශයේ වෛද්‍යවරයෙක් වශයෙන් තමයි හිතන්න ඕනේ පළමුවෙන්ම. ඒකට මම දැන් තියෙන තත්ත්වය අනුව කොළඹ තියන එක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. ඒක මේ මොකද දැන් තියෙන තත්ත්වය අනුව ඒකටත් අපිට හම්බන්තොට වගේ තැනකට තමයි යන්නේ. යනු තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් සැකයක් නැහැ. දැනට මොකද දැන් මෙහෙම දැන් හුඟක් ඉන්දියන් කණ්ඩායම කට්ටිය ඔක්කොම එන්නත් කරලා තියෙන්නේ. දැන් එතන තමයි බලන්න දැන් ඉන්දියාවෙන් ෆ්ලයිට්ස් අපි නැවතුත් මේගොල්ලෝ එන්නත් කරලා තියෙන්නේ. මේගොල්ලෝව ටෙස්ට් කරනවා, නිරෝධායන කරනවා, ටෙස්ට් කරනවා. ඒවා ASCII ඒකත් ඉතින් අපේ රටේ තත්ත්වය අනුව තමයි තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ එකක් කරන එක හොඳයි. මොකද මේ එකක් තමයි බෝඩ් එකට සල්ලි එනවා, රටට කීර්තියක් එනවා. ඒවකින් ඉතින් ඒක අනිත් පැත්තෙන් බලන්ස් කරන සිකියුරිටි එක පැත්තෙන් ඉතින් කොහොමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විරුද්ධව යන්නේ නැහැ කියලා පැහැදිලිව කියනවා. හොඳයි. අපි බොහෝ දේ කතා කරා විශේෂම මේ අවස්ථාවේදී අපි මුහුණ දී සිටින ගැටලුව සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කරද්දී දින 14කට සංචරණ සීමා පැනවීම තමයි විද්‍යාත්මක පදනමින් උපදෙස් දෙනවා නම් වෛද්‍ය විශේෂඥවරුන් විදිහට කියන්න පුළුවන් දේ කියන එක තමයි මම හිතන්නේ අපේ සාකච්ඡාවේ හරය බවට පත් උනේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද දිනේදී අපිත් එක්ක සහභාගී වීම සම්බන්ධයෙන්. මම හිතන්නේ දැන් ක්‍රිකට් වගකීමෙන් මිදිලා හින්දා ඉදිරියටත් අපිට ඉදිරියටත් ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අදට ඒත් එක්ක බිග් ෆෝකස් සංවාදයෙන් සමුගෙන යන්නට සූදානම් සිටින්නේ. හෙට දිනේදීත් අපි ඔබ හමු වෙනවා. ඔබට සුබ දිනයක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා.